समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्कमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගම්පහ මේරි බිසෝ මාවතෙහි අංක 45A මේ ලිපිනේ පදිංචි නලිනි ජයකොඩි සහ චානක කරුණාරත්න යන සදහැති පින්වතුන් විසිනුයි. මේ පින්වතුන්ගේ මූලික බලාපොරොත්තුව තමයි පෙබරවාරි මාස 12 වෙනි දිනට 6 වන උපන්දිනයේ සමරන ඉහත ලිපිනේ පදිංචි කෙනුක තුමන්ජිත් කරුණාරත්න පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන මේ ප්‍රාර්ථනාව තමයි මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නලිනි ජයකොඩි මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන සුනිල් ජයකොඩි සහ නයනා ගණීපොළ යන පින්වතුන්ටත් චානක කරුණාරත්න මහත්මයාගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන බී.ජී. කරුණාරත්න සහ කේ.එම්. රාජපක්ෂ යන අයටත් නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණු මේ පරමාර්ථ මුල් කරගෙන තමයි අද දවසේ මේ මහා පින්කමට දායකත්වයෙන් කටයුතු කරන්නේ. පින්නතුනි, අපි ධර්මදේශනාව අවසානයේදී මේ පිළිබඳව නැවත සිහිපත් කරලා ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්නතුනි, ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂයි
පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට කියලා දෙන්න තමයි මේ බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, බණපදයක් අහනකොට තමයි අපේ දහම් දැනුම ධර්මඥානීය වර්ධනය වෙන්නේ. ඇහු බණපදේ නැවත නැවත අහනවා නම් අර අහගත්ත ධර්මයේ තව තවත් හොඳින් ස්ථාපිත වෙනවා. ධර්මාවබෝධය හොඳින් ලබා ගන්න පුළුවන් වෙනවා. දහම් දැනුම ධර්මඥානීය වර්ධනය වෙන්නේ තව තවත් ඒ තුලින්. පින්නතුනි, අපි ප්‍රතඥාය ප්‍රතඥ අපි පින්නතුනි හැම වෙලාවෙම අපේ මනස ඒකාකාරී ස්වභාවයෙන් පවතින්නේ නැහැ. අපේ මනස වෙනස් වෙනවා. වික්ෂිප්ත වෙනවා. නොසන්සුන් වෙනවා. ඇයි පින්නතුනි අපි අටලෝ දහමට මුහුණ දෙන අයනේ. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට පින්නතුනි අපේ මනස වර එක කඩා වැටෙනවා. මනස දුර්වල වෙනවා. ස්වභාවය මේකයි. මානසික කඩාවැටීම් මානසික දුර්වල වීම වෙනවා. වර එක වෙලාවකට කලකිරෙනවා පින්නතුනි. සමහර වෙලාවට සතුටක් දැනෙනවා ලාභයක් කීර්තියක් ආවහම. උද්දාමයටපත් වෙන අවස්ථා තියෙනවා. හැබැයි වැඩියෙන් තියෙන ජීවිතේ කලකිරීම. ජීවිතයේ නොසන්සුන්තා අසතුට. අන්න ඒ වගේ වෙලාවල් වලදී පින්නතුනි අපට හිතට සහනය සංසිඳීම ලබා ගන්න අපිට සල්ලි මිල මුදල් තිබුණයි කියලා බෑ. අපිට භවභෝග සම්පත් තිබුණයි කියලා බෑ. පිරිස් බලය තිබුණට බෑ. පින්නතුනි අපිට අපේ પરම්පරාව හොඳයි අපිට මෙච්චර නෑදෑයෝ ඉන්නෝ කියලා තිබුණට දැනුගත්කම් තිබුණට මේ ප්‍රශ්න සමහර ප්‍රශ්න විසඳන්න බෑ. සමහර ප්‍රශ්න විසඳන්න පුළුවන් ධර්මයෙන් පමණයි පින්නතුනි. එහෙනම් හිතට සහනය සංසිඳීම ලබා ගන්න බණපදයක පිහිට තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්නතුනි අපට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කර්මය පුනර්භවයේ පටිච්ච සමුප්පාදය පෙර භවයේ මතු භවයේ දිව්‍ය ලෝක අපාය ගැන යම් යම් සැකතැන් තියෙන්න පුළුවන්. අන්නේ සැකතැන් දුරු කරගෙන පින්වතුනි අපට නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න ධර්මයයි පිහිට වෙන්නේ. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ අවස්ථාව ලැබෙන්නේ බණපදයකින්. පින්නතුනි මේ සියල්ලටම වඩා අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට ඒ සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න වාග්ය ලැබෙන්නේ බණපදයකින්. පින්නතුනි මේ ලෝකයේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා බණපදයක් අහන්නම ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්න. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා.
එහෙනම් පින්නතුනි ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? ධර්ම ශ්‍රවණයෙන් තොරව එතෙන්ට යන්න බෑ. ඒ නිසා ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. පින්නතුනි අද දේශනාවෙන් විස්තර වෙන්නේ අපි තුල අපේ సంతානයේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒක පිළිවෙල මොකක්ද? ඒ ගැනයි. පින්නතුනි අපි මේ සංසාරේ මෙරි මෙරි උපදින්නේ මොනව නිසාද? අපේ సంతානයේ තියෙන කෙලෙස් නිසා. මොනවද කෙලෙස් කියලා කියන්නේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තණ්හාව, අවිද්‍යාව, මේ වගේ දේවල් නේ කෙලෙස් කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි ලෝභ දේශ මොහ වෙන කෙලෙස් කියලා කියන්නේ මේව ඇති වෙන්නේ කොහෙද? හිතේ. මේව හිතේ ඇති වෙනවා කියලා කියන්නේ එහෙනම් මේව සිතුවිලි වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා සිතුවිලි සමුදායක එකතුවක්. එහෙනම් කෙලෙස් කියලා අපි හඳුනාගන්නේ සිතුවිලි. හිතට එන දැන් ලෝභ සහගත සිතුවිල්ලක්, දේශ සහගත සිතුවිල්ලක්, මෝහ සහගත සිතුවිල්ලක්, ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක්, තණ්හා සහගත සිතුවිල්ලක්. මේවා ඔක්කොම සිතුවිලිනේ මනසේ ඇති වෙන. කෙලෙස් කියලා කියන්නේ ඒවට. කොහොමද ඔය එන්නේ? එන්නේ පින්නතුනි අපි හැමතිස්සෙම අපේ පංචේන්ද්‍රයන් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය. මේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ පින්නතුනි පංචේන්ද්‍රයන්ගෙන් අපි මොනවද කරන්නේ? ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස බලනවා, ශරීරයෙන් පහස ලබනවා. ඒතකොට ඇසෙන් රූපයක් බැලුවහම කැමැති රූපයට ඇලෙනවා, අකමැති රූපයට ගැටෙනවා. කැමැති රූපයට ඇලුනහම එතන ඇති වෙන ආශාව, තණ්හාව, උපාදානය, මගේ කර ගැනීම. අකමැති රූපයට ගැටුනහම එතන ඇති වෙන දේශය, තරහ, කෝපය. එතකොට කැමැති රූපයට ආශා කිරීමත්, තණ්හාව ඇති කර ගැනීමත්, රාගය ඇති කර ගැනීමත්, මගේ කරගන්න තරන උත්සාහයත්, උපාදානයත් මේව එක පැත්තක කෙලෙස්. දැන් ද්වේෂය බලන්න ඇති වෙන හැටි. ඒ රූපයම දැන් ඒ ඇස් දෙකෙන්ම ඒ රූපය දැකලා අකමැති රූපයක් නම් ඒකත් එක්ක ගැටෙනවා. ඒකට අකමැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතන ඇති වෙන්නේ ද්වේෂයක්, තරහක්. එතකොට තරහ තමයි එතන ඇති වෙන්නේ. ද්වේෂය ආවම තරහ ආවම ඒ තරහ පිරිමහ ගන්න මොකද කරන්නේ? බලන්න තවත් කොච්චර දේවල් කරනවද කියලා. පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා ප්‍රතික්ෂේප කරනවා. ඒ පුද්ගලයාට බැන වදිනවා. ඒ පුද්ගලයාට පහර දෙනවා. ඒ පුද්ගලයාට නිඳා කරනවා, අපහාස කරනවා, උපහාස කරනවා. ඔහු එක්ක තියෙන සබඳතා බිඳලා දාන්න හදනවා. කේලම් කියනවා, රවටනවා, බොරු කියනවා. දැන් බලන්න මේ රූපය දැකලා එක පැත්තකින් ආශාව ඇති වුණා, තණ්හාව ඇති වුණා, මමත්වය ඇති වුණා, මමංකාරය ඇති වුණා, උපාදානිය ඇති වුණා. ඒක පැත්තක කෙලෙස්. අකමැති රූපය දැකලා ගැටුණා, දේශය ඇති වුණා, අකමැතිකම ඇති වුණා. ඒ පුද්ගලයා විනාශ කරන්න උත්සාහ කළා, බැන වැදුණා, පහර දුන්නා, කේලම් කියලා කෙටෙව්වා, බොරු කියලා රැවටුවා, පරුස වචනෙන් හිත පෑරුවා, නිඳා කළා, අපහාස කළා, උපහාස කළා. බලන්න ද්වේෂයත් එක්ක ආපු දේවල්.
එහෙනම් පින්නතුනි මේ මොනවද කෙලෙස්? ඔය හැම එකම සිතුවිල්ලක්. සිත තියෙනවා සිතුවිලි ඇති වෙනවා. සිතුවිල්ලක් ඇති වුණා පැවතුණා නැති වෙනවා නැති වෙනකොටම තව එකක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ උත්පාද තිති භංග. උත්පාද ඇති වුණා තිති පැවතුණා භංග නැති වෙලා ගියා. දැන් මෙහිම ඇති වෙන කෙලෙස් සිතුවිලි අපට කවදාවත් යහපත ගෙන දෙන්නේ නැහැ. අපට ගෙන දෙන්නේ අයහපතක්මයි. එහෙනම් ඒ අයහපත් සිතුවිලි, පාපී සිතුවිලි, කෙලෙස් සිතුවිලි මර්ධනය කරන්නේ නැතුව ආධ්‍යාත්මික විමුක්තියක් ගැන අපට කතා කරන්න බෑ. ඒ නිසා ආධ්‍යාත්මික විමුක්තියකට මේ කෙලෙස් දුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම හිතුවොත් තමයි මේ කෙලෙස් දුරු කරගන්න පිළිවෙල ගැන අපි හිතන්නේ. පින්නතුනි මේ කෙලෙස් දුරු කර ගැනීමේ වැඩපිළිවෙලෙහි මූලික අංගයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් දුරු කරගන්න පින්නතුනි අපි කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න. හොඳ මිනිස්සෙක් ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා අපට හිතවත් මිස අහිතවත් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රෙකු ඇසුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න. කවදාවත් කල්යාණ මිත්‍රයා පින්නතුනි අපේ දියුණුවට වළකපන්නේ. අපේ දියුණුවට බාධා කරන්නේ. අපිව තලාපෙලා කතා කරන්නේ. කටයුතු කරන්නේ. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපිට හොඳක් කරන්න, යහපතක් කරන්න. කල්යාණ මිත්‍රයෙක් අනුන් විවේචනය කර ඉන්නේ. ඔහු උත්සාහ කරන්නේ කාට හරි උදව්වක් කළා ඒ කෙනා ධර්ම මාර්ගයට ගන්න. හොඳ තත්ත්වයට ගන්න. නොපිරිහුණු තත්ත්වයට ගන්න. ඒක තමයි බලාපොරොත්තුව. අන්න ඒ තත්ත්වය තමයි ඇති කරගන්න ඕන. පින්නතුනි. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල තුල. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනකොට අපි මොකද වෙන්නේ? අපි ධර්මයට යොමු වෙනවා. කල්යාණ මිත්‍රයා උත්සාහ කරන්නේ අපි කොහොම හරි ධර්ම මාර්ගයට ගන්න. සමහර අය අපි දන්නවා ඉන්නවා පන්සලේ පින්කමක් තියෙනවා නම් ධර්මදේශනාවක් තියෙනවා නම් සමහර අය කවදාවත් පන්සල් එන්නේ නැති කෙනා කොහොම හරි ඇදගෙන එන්න උත්සාහ කරනවා. එයාට කියනවා ඔයා බණ අහන්න ඕනේ නැහැ. එන්නකො මාත් එක්ක යන්න. මට තනියට. ගිහිල්ලා මම පැය ඉන්නේ. ඒ පැයේ ඉඳලා අපි එමු. මෙන්න මේ විදියට අරගෙන යන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට අර පුද්ගලයා බණ අහන්න නෙවෙයි යන්නේ. අර යාළුවා කතා කරන නිසා අකමැත්තෙන් යනවා. ගිහිල්ලා ඉතින් ළඟ වාඩි කරගන්නවා. හැබැයි ඔයා දඟලන්න කියන්නේ නැතුව ඔයා බණ අහන්න ඕනේ. ඔයා මාත් එක්ක ඉන්න. ඕම ඉඳිද්දී අර ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේගේ ධර්ම කරුණු යම් හේයකින් ඒ පුද්ගලයාට තමන්ගේ ප්‍රශ්නවලට ගැළපුණොත් එයා මොකද කරන්නේ? එයා එතන ඉඳලා බණ අහන්න පටන් ගන්නවා. එහෙම ඕන තරම් වෙලා තියෙනවා පින්නතුනේ. එතකොට අර බලෙන් හරි ඇදගෙන ආපු කෙනාට කොච්චර පිනක්ද? අන්න ඒ පුද්ගලයා තමයි කල්යාණ මිත්‍රයා. නොමග ගිය අය සුමගට ගන්න. බණ අහන්න නැති අය බණට යොමු කරන්න. සිල් ගන්න නැති අය සීලයට යොමු කරන්න. දන් දෙන්නේ නැති දානයට යොමු කරන්න උත්සාහ කරන්න. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා.
පින්නතුනි ධර්මයේ ශ්‍රවණය කරනකොට මොකද වෙන්නේ? ධර්මයේ ශ්‍රවණය කරන්න අපි තුල ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන පැහැදීම. එතකොට තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා පැහැදීම වැඩි වෙනවා. තෙරුවන් කෙරෙහි ඇති කරගන්න පැහැදීම වැඩි වෙනවයි කියලා කියන්නේ බුදු ගුණ දැනගන්නවා, දහම් ගුණ දැනගන්නවා, සංඝ ගුණ දැනගන්නවා. එතකොට එවැනි කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි වෙච්ච තරමටම බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව වඩන්න පහසුයි. ඇයි? බුදු ගුණ මෙනෙහි කරන්නේ බුදු ගුණ දන්න නිසා. දහම් ගුණ මෙනෙහි කරන්නේ දහම් ගුණ දන්න නිසා. සංඝ ගුණ මෙනෙහි කරන්නේ සංඝ ගුණ දන්න නිසා. බලන්න පින්නතුනි, එහෙනම් මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනාවක් වඩන්ඩ ශ්‍රද්ධාවන්තයාට තමයි හැකියාව තියෙන්නේ. ශ්‍රද්ධාව උපරිම වශයෙන් දියුණු කරගන්න ඕන. දැන් මං කිව්වේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා ධර්මයට යොමු වෙනවා. ධර්මය නිතර නිතර අහනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. පින්නතුනි, මේ ශ්‍රද්ධාව නිසා මොකද වෙන්නේ? පුද්ගලයා තුල සති සම්පජඤ්ඤය ඇති වෙනවා. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිය හා නුවණ ඇති වෙනවා. එහෙනම් සිහියත් නුවණත් ඇති උනේ මොනව නිසාද? ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව ඇති උනේ ධර්ම ශ්‍රවණය නිසා. ධර්ම ශ්‍රවණිය උනේ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරපු නිසා. දැන් පින්නතුනි, සති සම්පජඤ්ඤය ඇති වෙනකොට ඒ කෙනා තුළ සිහියත් නුවණක් තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරයක් ගොඩ නැගෙනවා. මොනවද ඉන්ද්‍රිය? ඇස, කන, නාසය, දිව, ශරීරය. සංවරය කියන්නේ පාලනයකට නතු කරනවා. ඇසට ඕන විදියට, කනට ඕන විදියට, නාසයට ඕන විදියට නටන්න දෙන්නේ නැහැ. දැන් ඇස සංවර කරගන්නවයි කියලා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න එක නෙවෙයි. කන් දෙකේ ඇබ ගහගන්න එක නෙවෙයි. ඒක නෙවෙයි සංවරකම කියන්නේ. එහෙම සංවරකම නම් පින්නතුනි, ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන කවුද? ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන ඇස් දෙකම පේන්නේ නැති අය. ඇස් දෙක වහගන්න එක සංවරකමක් නම් හොඳටම සංවර වෙච්ච අය තමයි ඇස් දෙක පේන්නේ නැති අය. හොඳටම සංවර වෙච්ච අය තමයි කන් දෙක ඇහෙන්නේ නැති අය. එහෙනම් ඒක නෙවෙයි සංවරකම. ඇස් දෙක තියෙන්නේ රූප බලන්න තමයි. හැබැයි රූප බලද්දී පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන ඒ රූපය මුල් කරගෙන හිතට අරමුණු නොගන්න. අරමුණු ගත්තම තමයි ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ. ඇලීම් ගැටීම් දෙක නිසා තමයි පුජ්‍යලයන් නොසන්සුන් වෙන්නේ. එහෙනම් එතන පාලනය දාගන්න ඕන ඇහැට. රූප බැලුවට ආරම්මන අරමුණු ඇති කරගෙන ඇලීම් ගැටීම් හමුවේ අරමුණු ඇති කරගෙන ක්‍රියා කරන්න එපා කියන එකයි මේ කියන්නේ. අන්න එතන තමයි ශ්‍රද්ධාව ඇති වෙලා සති සම්පජඤ්ඤය ඇති වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. පින්නතුනි, මේ ඉන්ද්‍රිය සංවරය නිසා අපට ලැබෙන වාසිය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය නිසා අපි තුල ඇති වෙනවා පින්නතුනි ත්‍රිවිධ සුචරිත කර්ම. ඒ කියන්නේ සිත, කය, වචනය කියන තුන්දොරින් වැරදි කරන්නේ නැහැ. හැම වෙලාවෙම කරන්නේ හොඳ වැඩක්, යහපත් වැඩක්, පුණ්‍යකාමී වැඩක්, කුසලකාමී ක්‍රියාවක් කරන්න. එතකොට ඔහු වෙතින් අකටයුතුකම්, වැරදි දේ සිදුවීමට ඉඩක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ පින්නතුනි?
අපි තුල සුචරිත ධර්ම වර්ධනය වුණා. සුචරිත ධර්ම වර්ධනය වෙනකොට අපි සතර සතිපට්ඨානෙන් ක්‍රියා කරන්න පෙළඹෙනවා. මොනවද සතර සතිපට්ඨාන? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය අපි වඩනවා නම් එතන පැහැදිලිවම සිහිය පිහිටුවා ගැනීම තමයි කතා කරන්නේ. කය අනුව සිහිය පිහිටුවා ගන්න. ඒක තමයි කායානුපස්සන. වේදනාව අනුව සිහිය පිහිටුවා වේදනානුපස්සන ආදී වශයෙන්. එහෙනම් කය අනුව සිත පිහිටුවා ගන්නකොට එතන තියෙනව පින්නතුනි ප්‍රධාන වශයෙන්ම ආතාපි. ආතාපි කියන්නේ වීරිය. නොපසුබස්නා වීරියක් උඩ ආතාපි. සම්පජානෝ නුවණින් කටයුතු කිරීම. සතිමා සිහියෙන් ක්‍රියා කිරීම. ඒ වගේම හැමතැනදීම තියෙනවා පජානාති කියලා වචනයක්. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසා මීති පජානාති. පජානාති කියන දැනගත්තා කියන එකයි. මොකද්ද දැනගත්තේ? දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගත්තා. ඒක තමයි පජානාති කියන්නේ. එතකොට කායානුපස්සනාව වඩනකොට ආකාර 6කින් ඒක වඩන්න පුළුවන්. මූලික වශයෙන් ආනාපාන සති, ඉරියාපත, චතුසම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නවසීවතික කියලා කොටස් 6ක් තියෙනවා. නවසීවතික කියලා කියන එකේ තියෙනවා එතකොට කොටස් 9ක්. කොටස් 9යි අරින් කලින් කිව්ව කොටස් 5යි කොටස් 14ක්. එහෙනම් අරමුණු 14ක් තියෙනවා එතන. එතකොට පින්නතුනි එතන කය අනුව හිත වර්ධනය කර ගැනීම ගැන කියලා දෙනවා. දැන් බලන්න අපි සතර සතිපට්ඨානයට යමු. සතර සතිපට්ඨානය පින්නතුනි වඩනකොට අවබෝධයට අවශ්‍ය කරන බොජ්ජංග ධර්ම වැඩෙනවා. මොනවද බොජ්ජංග ධර්ම? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ විදියට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරේ අපි? කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරා. කල්යාණ මිත්‍රයාගේ ඇසුර නිසා ධර්ම ශ්‍රවණයට යොමු වුණා. ධර්ම ශ්‍රවණයට යොමු වෙච්ච නිසා ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වෙනකොට අපි තුල සති සම්පජඤ්ඤය ඇති වුණා. සති සම්පජඤ්ඤය ඇති වෙනකොට ඉන්ද්‍රිය සංවරය ගොඩ නැගුණා. ඉන්ද්‍රිය සංවරය ගොඩ නැගිනකොට ත්‍රිවිධ සුචරිත ධර්මයන්ට යොමු වුණා. සුචරිතයට යොමු වෙනකොට සතර සතිපට්ඨානිය වැඩුවා. සතර සතිපට්ඨානිය වඩනකොට බොජ්ජංග ධර්ම වැඩුණා. බලන්න කොච්චර ලස්සන පිළිවෙලක්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්න පෙන්නතුනේ. කොච්චර ලස්සනට මේව කියලා දීලා තියෙනවද? එහෙනම් කෙලස් දුරු කරන්න මෙන්න මේ ටිකට අවතීර්ණ වීම අවශ්‍යයි. එතකොට තමයි පුද්ගලයා තුළ අර ಗುಣ ටික වර්ධනය වෙන්නේ ක්‍රමයෙන්. පින්නතුනි ක්ලේශයක් ගත්තහම දැන් මං කිව්වා ක්ලේශයක් කියන්නේ සිතුවිල්ලක්. ලෝභය නම් වූ සිතුවිල්ල, දේශය නම් වූ සිතුවිල්ල, මෝහය නම් වූ සිතුවිල්ල. මෙන්න මේකට මේ සිතුවිලි ක්‍රමයෙන් පාලනය කරමින් අපි ක්‍රියා කරන්න ඕන. දැන් මෙහිදී මා කිව්වා ක්ලේශයක තියෙන අවස්ථා 3ක්.
එක ක්ලේශයක් ගත්තම අවස්ථා තුනක් තියෙනවා. ක්ලේශයක් කියන්නේ සිතුවිල්ලක්, ඒකේ අවස්ථා තුනක්. දැන් මං කිව්වා ඒක ඇති වුණා, පැවතුණා, නැති වුණා. උත්පාද තිති භංග. නැති වෙනකොටම තව ක්ලේශයක් ඇති වෙනවා. ඒක පාලනය කරේ නැත්තම් දිගින් දිගටම ඇති වෙන්නේ අකුසල සහගත චේතනා. අකුසල කර්ම. මේක දියුණු කළා වෙනස් කරගත්තොත් තමයි කුසල සිතුවිලි පහළ වෙන්නේ. එතකොට ක්ලේශයක් ගත්තාම පින්වත්තුනි ඒකේ අවස්ථා තුන තමයි. එකක් තමයි අනුසය අවස්ථාව. අනික තමයි පරිඋත් ทาน අවස්ථාව. අනික තමයි වීතික්කම අවස්ථාව. ඔන්න අවස්ථා තුන. අනුසය අවස්ථාව කියන්නේ ක්ලේශයක් නිදාගෙන ඉන්න අවස්ථාව. හිත යට සැඟවිලා ඉන්න අවස්ථාව. දැන් පින්නතුනි මේ බණපදේ අහනකොට මම ඔබෙන් අහනවා ඔබට දැන් තරහ දේශය ඇති වෙනවද? ඊට පස්සේ කියනවා අයියෝ නෑ හාමුදුරනේ අපි මේ බණ අහන වෙලාවනේ. දැන් ක්ලේශය ඔබේ ළඟ මේ වෛරය තියනවද? කියන්නේ නෑ කියලා. මේ තරහ මේ කෝපය මගේ ළඟ නෑ. නමුත් බලන්න පින්නතුනි අපි මේ බණ අහමින් ඉන්න අවස්ථාවේ අපේ ඉදිරියට එනවා අපේ හතුරෙක්. දැන් අපිට තරහ නෑ කියන්නේ හිටියේ. දැන් හතුරෙක් එනවා. හතුර ආපු ගමන් අපි අර නැහැයි කිය හිටි තරහ මතු වෙනවද නැද්ද? මතු වෙනවා. ආන්න ඒකයි මේ කියන්නේ. අර ක්ලේශයේ තරහ පැත්තකට වෙලා නිදියගෙන වගේ හිටියා. සතුර දැක්ක ගමන් මතු වුණා. නිදියගෙන ඉන්න අවස්ථාව ක්ලේශය අනුසය අවස්ථාව, දැක්ක ගමන් කේන්තිය මතුවීම පරිඋත් ทาน අවස්ථාව. ඊට පස්සේ සතුරට අපි බැන වදිනවා. හිතන්නකෝ. අපි නින්දා කරනවා, අපහාස කරනවා, පරුස වචන කියනවා, බනිනවා. බැන්න කියලා කියන්නේ වීතික්කම අවස්ථාවට ඒ ක්ලේශය ආවා. ස්වභාවය ඒකයි. එහෙනම් ඉස්සෙල්ලා මොකක්ද උනේ? අනුසය වශයෙන් තිබුණා හිත යට. සතුර දැක්ක ගමන් ක්ලේශය මතු වුණා, පරිඋත් ทาน වුණා. පරිඋත් ทาน වීමේ ප්‍රතිඵලය අනුව අර සතුරාට බැන වදිනවා. බැන වදීම වීතික්කම අවස්ථාවට පැමිණීමයි. එන්න මේකයි ස්වභාවය පින්නතුනේ. ඒ නිසා මෙන්න මේ කෙලෙස් දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිවෙලක්. මොකද්ද පිළිවෙල? එතන තියෙනවා කරුණු පහක්. මොකද්ද කරුණු පහ? නාදිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති, අනභවං ගමේති. ඔන්න කරුණු පහ. නාදිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති, අනභවං ගමේති. කරුණු පහයි. දැන් නාදිවාසේති ක්ලේශයක් හිත තුලට එන්න කලින් අපි මොකද්ද කරන්නේ? ඒ ක්ලේශය ඇතුළට එන්න නොදී පාලනය කරගන්න ඕන. ක්ලේශය ඇතුළට හිත ඇතුළට එන්න නොදී පාලනය කරගන්න ඕන. දැන් අපි තුල පින්නතුනි මේකට වීරියක් ඕනනේ. වීරියක් නැතුව බෑ. මේ ඇති කරගන්න වීරිය මත තමයි, උත්සාහය මත තමයි අපි මොකද්ද කරන්නේ? උපන් අකුසල් කෙලස් තියෙනවා නම් නැති කරගන්න උත්සාහ කරනවා. උත්සාහ ගන්නවා. නිකන් වෙන්නේ අහසින් කඩා වැටෙනවා වගේ. මේකට ප්‍රයත්නයක්, උත්සාහයක් තියෙන්නම ඕන, නැත්තම් නිකන් වෙන්නේ නැහැ.
සිහිය පිහිටුවාගෙන වීරයෙන් මේ දේ කරන්න ඕන. නැතුව බෑ. දැන් බලන්න පින්නතුනි. සිත කියලා එකක් අපිට තියෙනවා. භෞතිකව අල්ලන්න බැරි වුණාට සිතක් තියෙනවා. මේ සිත පාලනය කරන කෙනෙකුත් ඉන්නවා. ඒ සිත පාලනය කරන කෙනා තමයි සිහිය. සිහිය නැති වුණොත් සිතේ පාලනය ගිලිහෙනවා. සිතේ පාලනය ගිලිහෙනවා කියන්නේ ඕන කෙනෙකුට සිතට ඇතුල් වෙන්න පුළුවන්. මොකක් නැති වුණොත්? සිහිය නැති වුණොත්. එහෙනම් සිහිය පිහිටුවාගෙන ඉන්න එක අතිශය වැදගත්. සිහිය පිහිටුවා ගන්නවා. දැන් මං කිව්වා සිතයි සිහියයි කියන්නේ දෙකක්. දැන් මේකෙදි සිත කාමරයක් නම් සිහිය කියන්නේ ඒකේ දොර පියන. සිත කාමරයක් නම් සිහිය කියන්නේ දොර පියන. දැන් අපි පාලනය කරන්නේ මොකද්ද? සිත. මොකෙන්ද? සිහියෙන්. සිහිය තියෙනවා ප්‍රධාන ලක්ෂණ දෙකක්. එක, සිහියට පුළුවන්කම තියෙනවා හොඳ නරක කුසල් අකුසල් පින් පව් යහපත අයහපත සදාචාර දුරාචාර මේව තේරුම් ගන්න. එතකොට හොඳ නරක තේරුම් ගන්න. එක ලක්ෂණයක් සිහිය. දෙවැනි ලක්ෂණය තමයි හොඳ සිතුවිලි යහපත් සිතුවිලි කුසලකාමී සිතුවිලි පුණ්‍ය සිතුවිලි සිතට එනකොට සිහිය නැමැති දොර විවෘත කරලා දෙනවා සිතට ඇතුළු වෙන්න. අකුසල පාපී අයහපත් සිතුවිලි එනකොට සිහිය නැමැති දොර ඒ සිතුවිලි වලට ඇතුළට එන්නේ නැතුව දොර වහනවා. ඕක තමයි සිහියෙන් කරන දේ. සිහිය ඕන වෙන්නේ එහෙනම් ඒකටයි. කොච්චර වැදගත්ද සිහිය. හැබැයි පින්නතුනි අපිට නැති වෙන්නම සිහිය. මොකද අපි අංග සම්පූර්ණ මිනිස්සුයෝ නෙවෙයිනේ. අංග සම්පූර්ණ මිනිස්සුයෝ කියලා නෑ කියලා කිව්වේ මේ අතපය නෑ කියන එක නෙවෙයි. ඒ සියලු අංගපසංග තියෙනවා. හැබැයි තාම අපි කෙලෙස් දුරු කළා නෑ. අපි තාම කෙලෙස් දුරු කරන්න ඒ ගමන යෙදිච්ච අය. එතකොට අපට සිතුවිලි සිතට එන්න පුළුවන්. අන්න ඒව පාලනය කරගෙන යන්න ඕන. එහෙනම් මේ පළවෙනි කරුණේ නාදි වාසේති. සිතට සිතුවිලි නරක සිතුවිලි ඇතුළු වෙන්නට ඉඩ නොදී පාලනය කරගන්න. නාදි වාසේති. පජහති. දැන් කෙලෙස් සිතුවිල්ලක් හිතට ආවා. කෙලෙස් සිතුවිල්ලක් හිතට ආවහම මොකද කරන්නේ? ඒ කෙලෙස් සිතුවිල්ල ඒ මොහොතේදීම නැති කරන්න උත්සාහ කරන්න ඕන. ඒ කෙලෙස් සිතුවිල්ල තියලා තිබ්බොත් පැසවන්න ඒක තවත් පැසවල මහා තුවාලයක් බවට පත් වෙනවා. ඒ නිසා මොකද්ද කරන්න ඕන? ක්ලේශ සිතුවිල්ලක් හිතේ හටගත්ත නිමේෂයේම ඒ මොහොතම. ඉතින් ඒකට යෝනිසෝ මනසිකාරය ඕන, සිහිය ඕන, නුවණ ඕන, සම්පජඤ්ඤය ඕන. එතකොට මොකද කරන්නේ? අන්න ඒ කෙලෙස් සිතුවිල්ල ඇති වුණු තැනම නැති කරන්න ඕන. ඕක තමයි නිවන් මඟ. දැන් හුඟක් අයට කෙලෙස් සිතුවිලි ඇති වුණාම පාලනය කරගන්න බැරි එක තමයි වරද. ඒ නිසා පාලනය කරගන්න ඕන පින්නතුනි. දැන් බලන්න
බුද්ධ කාලේ සමහර හාමුදුරුවෝ හිටියා. උන්වහන්සේ හැමතිස්සෙම සතර ඉරියව්වෙන්ම කටයුතු කරන්නේ මේ කෙලෙස් දුරු කිරීමේ, හිත හදා ගැනීමේ, හිත අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙලයි. ඒකට තමයි උත්සාහ කරන්නේ. හිත හදාගෙන යන්න. හිත හදාගත්තේ නැත්නම් සේරම ඉවරයි. ඒ නිසා හිත හදාගන්න එක අතිශයම වැදගත් වෙන්නතුනේ. දැන් සමහර හාමුදුරුවෝ ධර්මචාරිකාවේ ගැඩිය. සමහර උදේට පිණ්ඩපාතේ වැඩිය. රහත් වීමේ බලාපොරොත්තුෙන් සිටින මේ ස්වාමීන් වහන්සේලා දැන් පිණ්ඩපාතේ යනවා, ටික දුරක් ගිහිල්ලා ඔන්න රූපයක් දකිනවා. රූපයක් දැක්කලා ලෝභ සහගත, රාගී සහගත චේතනාවක් ආවා. ප්‍රත්‍යඥයිනේ, එන්න පුළුවන්. පිටට පේන්නේ නැති වුණාට එන්න පුළුවන්. තරහක් එන්න පුළුවන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? පිණ්ඩපාතේ යන එක එතනින් නතර කළා. නතර කළා, එතන ඉඳගත්තා. ඉඳගෙන මේ ඒ ක්ලේශය දුරු වෙනකම් එතන භාවනා කරන්න, හිත හදාගන්න පටන් ගත්තා. සමහර වෙලාවට දින 2-3ක් ආහාර නැහැ. ආහාර නැහැ කියලා වැඩේ අතෑරියේ නැහැ. හිත හදාගන්න වැඩපිළිවෙලට ගියා. ඒක තමයි අවශ්‍ය පින්නතුනේ. අපට වීරිය නැති එකම තමයි ප්‍රශ්නේ මෙතෙන්ට. ඒක තමයි නාදි වාසේති පජහති කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණා තමයි විනෝදේති. කෙලස් ඇති වුණාම ඒක නැති කරන්න ඕන, ටිකක් ඉතුරු කරගෙන නෙවෙයි. ඒක නැති කරන්න ඕන උපරිම තැනට ගිහිල්ලා. ආයි ඇති නොවෙන්න. ඒ කියන්නේ ඡායා මාත්‍රයක්වත් කෙලස්, ඒ ක්ලේශය මගේ හිතේ මං කොහොම හරි උත්සාහයෙන් නැති කරන්න. දැන් පින්නතුනි බලන්න, මේ සමහරව හිතනවා සෝවාන් වෙනවයි කියන එක හරිම නිදහස්, හරි ශනිකව සිද්ධ කරන්න පුළුවන් කියලා. සමහර තැන්වල සෝවාන් සහතිකයක් දෙනවනේ. සෝවාන් උනායි කියලා සහතිකයකුත් දෙනවා. ඒක නිසා මිනිස්සු ඒවට හුඟක් රැවටෙන මිනිස්සු ඉන්නවා. සමහරව සල්ලි දීලා සෝවාන් භාවය ගන්න යනවා. එහෙම තැනකුත් තිබුණනේ ඔය බම්බල පිටිය හරි. ඒ නිසා මේක ලේසි නෑ පින්නතුනි, මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. අමාරු වැඩක්. අමාරු වැඩේ කියලා කරන්න බෑ කියලා එකක් නෑ. කරන්න පුළුවන්. ඒකට තමයි මං කිව්වේ අර වීරිය අත්‍යවශ්‍යයි කියලා. වීරිය නැතුව මේ ගමන යන්න බෑ. වීරිය ඕනමයි. ඒ නිසා විනෝදේති කෙලස් පොඩ්ඩක්වත් ඇති නොවන විදියට නැති කරන්න. දැන් උදාහරණයක් වශයෙන් ගන්න. පත්තු වෙන ගින්දර ගොඩකින් ගිනි පුපුරක් අපි ඈතට ගන්නවා. ගිනි පුපුරක් ඈතට අරගෙන ඒකට වතුර ටිකක් වක් කරනවා. වතුර ටිකක් වක් කරාම මොකද වෙන්නේ? අර ගින්දර නිමිලා යනවා. නමුත් ඒ ගින්දර කෙලස් නැමැති ගිනි අපි තුල පත්තු වෙනවා එහෙනම්. අන්න අර අඟුරු කෑල්ලේ ගින්දර වතුර දාලා නිව්වහම ඒක නිවිල ගියා. හැබැයි දැන් මේ ගිනි පුපුර නිවුනට මේ නිවිච්ච ගිනි පුපුර වතුර දාලා නිව් ගමන් ඇල්ලුවොත් මොකද වෙන්නේ?
මේකේ රස්නයක් තියෙනවද නැද්ද? රස්නයක් තියෙනවා. ඒ වගේ කෙලෙස් නැමැති ගින්දර අපේ ඇතුළ තියෙන ගින්දර නිව්වට මේකේ රස්නය තියෙන්න පුළුවන්. අන්න එහෙම රස්නෙත් නැති කරන්න ඕන. එහෙනම් පින්නතුනේ ඔය හිතන තාලෙන් ලේසියෙන් ටක් ගාලා රහත් වෙයිද? නෑ. මේක අමාරු කාර්යයක්. බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්ම පූර්ණණය කළ උතුමෙක්. උන්වහන්සේ බලන්න පින්නතුනි අවසානයේ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් දසමාර සේනාවක් ආවා. තේරම කෙලෙස් මාරයෝ මේ ඉන්නේ. තණ්හා රති රගා කියලා 3 දෙනෙක් ආවා. බලන්න කෙලෙස් වල හැටි. එක එක ස්වරූපයෙන් එනවා. ඒ නිසා කෙලෙස් ඇති වූ නිමේෂයේම නැති කිරීමට වග බලා ගන්න ඕන අපි. චුට්ටක්වත් ඉතිරි කරන්නේ නැතුව. ඊළඟට තියෙනවා 4 වෙනි කාරණය බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ පින්නතුනි දැන් ක්ලේශයක් ආව කෙලෙස් සිතුවිල්ල. ඒකේ වල නැති කළා. නැති කළාට තව සිතුවිල්ලක් එන්නේ නැද්ද? ඊළඟට තව එන්නේ කෙලෙස් සිතුවිල්ලක්මයි. දැන් මේ කෙලෙස් සිතුවිලි එන මොහොතක් පාසා අපි ඒ දුරු කිරීමට වග බලා ගන්න ඕන. එහෙම නැත්තම් මේක පස්සේ කරන්න පුළුවන්. මේක හෙට අනිද්ද කරන්න පුළුවන්. එහෙම බෑ මේක. එහෙනම් නිවන් දකින්න ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, සැතපීම යයි කියන මේ ඉරියව් 4ෙම පින්නතුනි සිහියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මේ ඉරියව් 4ෙදී. අන්නේ ඉරියව් 4ෙදී සිහියෙන් කටයුතු කළොත් තමයි අපට පුළුවන් වෙන්නේ යම් දවසක සකල ක්ලේශයන් ප්‍රහීන කළා අමා මහ නිවනින් සැනසෙන්න. මෙතෙන්ට යන්න ඕන. එහෙනම් ක්ලේශය ඇති වුණු මොහොතේම නැති කරන්න. ඒක තමයි කිව්වේ බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කිව්වේ ඒකයි. ඊළඟට තියෙනවා පින්නතුනි අනභවං ගමේති. අනභවං ගමේති කියලා කියන්නේ පින්නතුනි කෙලෙස් නැති කරන්න ඕන මේ කෙලෙස් කවදාවත් නැවත ඇති නොවන විදියට. ඒක තමයි අමාරු. ඔන්න ඔය කාරණා පහ බුදුහාමුදුරෝ දේශනා කරනෝ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. කොච්චර අවදිකමකින්, කොච්චර සිහියකින්, කොච්චර යෝනිසෝ මනසිකාරයකින්, කොච්චර සති සම්පජඤ්ඤයකින් අපි සිටිය යුතුද මේ කෙලෙස් දුරු කිරීම සඳහා. මේ කෙලෙස් නැති කරන්න ඕනේ ඉස්සෙල්ලාම తాවකාලිකව. සම්පූර්ණ සමුච්ඡේද වශයෙන් එකපාරට නැති කරන්න බෑනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ නැති කරන්න తాවකාලිකව. ඒකට කියනවා තදංග ප්‍රහාණය. తాවකාලිකව නැති කරනවා. තදංග ප්‍රහාණය. ඊළඟට භාවනා කරලා ධානා සමාපatti උපදවා ගනිමින් අර නැති කළ ඒ වෙලාවේ නැති කළ කෙලෙස් ඒ වෙලාවේ යටපත් කළාට නැවතත් ඒ මොහොතේම හිතට එන්න පුළුවන්. ඔය බාහිරින් එන දේවල්නේ. කෙලෙස් කියන්නේ මේ ඇතුලෙන් උපදින ඒවා නෙමෙයි, බාහිරින් එන දේවල්. මං කිව්වේ ඒකයි බාහිරින් ගන්න මාධ්‍ය කරගන්නේ ඇස කන නාසය දිව ශරීරය. සිතුවිල්ල ඇති වෙන්නේ මනසේ. ඒ නිසා අපි දැඩි මේ පිළිබඳ අවබෝධයෙන් ඕන මේ භාවනාවකට වාඩි වෙන්න. එතකොට භාවනා කළාම හිතේ දියුණුවක් ඇති වෙනවනේ. ඒ ඇතිවන දියුණුව තමයි පින්නතුනි අප මේ අවබෝධය සඳහා හේතු වෙන්නේ. එහෙනම් අවබෝධයට යන්න නම්
මේ තැන අප තේරුම් ගන්න ඕන. එතකොට ඉස්සෙල්ලා తాවකාලිකව යටපත් කරා. ඊළඟටත් తాවකාලිකව තමයි යටපත් කරන්නේ දෙවනි පියවරේදී. හැබැයි తాවකාලිකව යටපත් කළාට ඒව නැති කළ යටපත් කළ නිමේෂයේම උඩට එන්නේ නැහැ. ඒක ටික කලක් තියෙනවා. අන්න ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඉස්සෙල්ල తాවකාලික තදංග ප්‍රහාණය. ඊළඟට විස්කම්බන ප්‍රහාණය. ඊට පස්සේ තමයි අපි මොකද්ද කරන්න ඕන? ඊළඟට යන්න ඕන සමුච්ඡේද ප්‍රහාණයට. ඉතින් ඒක සමතේම බෑ. සමතේ වඩලා දියුණු කළ විදර්ශනාවට යන්න ඕන. විදර්ශනාවේ තමයි මේ කටයුත්ත කරන්න ඕන. විදර්ශනාව කියන්නේ හොඳින් දකින්නයි කියන. මොකද්ද හොඳින් දකින්නේ? පංච උපාදානස්කන්ධේ ලෝකය. එතකොට හොඳින් දකින්න කෙනාට මොකද වෙන්නේ? ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් මෙනෙහි කරන්න ඕන. ආන්න ඒ විදියට කටයුතු කරනවා නම් කෙලෙස් අපට සෑහෙන ප්‍රමාණයක් දුරු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා පින්නතුනි. එතකොට කෙලෙස් නසන්න පින්නතුනි අපි මේකට උපක්‍රමශීලී පිළිවෙත් අනුගමනය කරන්න වෙනවා. මොකද්ද උපක්‍රමශීලී පිළිවෙත් අනුගමනය කරනවා කියලා කියන්නේ? අපි මේ සඳහා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය නැතුව මේක කරන්න බෑ. එහෙනම් සම්මා දිට්ඨිය අත්‍යවශ්‍ය වෙනවා. සම්මා දිට්ඨියෙන් කටයුතු කරන්න. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැක්ම. එතකොට හරි දැක්ම තියෙන්න ඕන මේකට. සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්පය ඇති වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය අත්‍යවශ්‍යයි. සම්මා දිට්ඨියෙන් විතරක් නෙවෙයි. අපි කලිනුත් කිව්වා ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. එතකොට තමයි කෙලෙස් පාලනයකට අපිට හැකියාව ලැබෙන්නේ. ඉන්ද්‍රයන් සංවර කරගන්න ඕනේ. එතනින් නවතින්න නැතුව යෝනිසෝ මනසිකාරය අපි ඇති කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් නැවතින් නැතුව පින්නතුනි අපි මේ කෙලෙස් දුරු කරන්න ඉවසීම පුරුදු කරන්න ඕන. ඉවසීමෙන් අපි නතර වෙන්නේ නැතුව අපි වීරිය වඩන්න ඕන. ඒ වගේම ඒකට අවශ්‍ය කරන භාවනාවක නිරත වීම. කෙලෙස් දුරු කිරීමේ කටයුත්තට. එහෙනම් කෙලෙස් වලින් මග අරිමින් කෙලෙස් ඇතිවීමට තියෙන මාර්ග වසාලමින් කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් භාවනාවක යෙදෙමින් අපි කටයුතු කරනවා නම් මේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙල අපේ ජීවිතය තුළ ප්‍රායෝගික කරගන්න පුළුවන්. ප්‍රායෝගික කරගත්තාම අපිට කෙලෙස් ක්‍රමයෙන් පියවරින් පියවර දුරු වෙනවා. අන්නේ කෙලෙස් දුරු කරාම තමයි අපි එතෙන්ට කියනෝ නිවන කියලා. එහෙනම් මේක දැඩි උත්සාහයෙන් එතෙන්ට යා යුතු ගමනක් වෙන්නතුනේ මේ තියෙන්නේ. මේක මේ දවසෙන් දෙකෙන් පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට මහන්සි වෙන්න ඕන. මේකට කැප වෙන්න ඕන. නොපසුබස්නා වීරයක් තියෙන්න ඕන. මේක තමයි ස්වභාවය. අන්නෙවෙනි ස්වභාවයක් ඇති කරගන්නට අපි උත්සාහ කරමු. එතෙන්ට තමයි එන්න ඕන. ඒක තමයි නිවන් මාර්ගය කියන්නේ. එහෙනම් අන්නේ අවබෝධය ඔබට ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි. අද මේ උතුම් පුණ්‍ය කර්මයෙහි දායකත්වයේගෙන කටයුතු කළේ ගම්පහ මේරි බිසෝ මාවතෙහි අංක 45න් මේ ලිපිනේ පදිංචි නලිනී ජයකොඩි මහත්මිය සහ චානක කරුණාරත්න මහත්මයා කියන මේ සැදැහැති දෙපළයි. මේ පින්නතුන්ගේ බලාපොරොත්තුව තමයි පෙබරවාරි මාස 12 වෙනි දිනට 6 වන උපන්දිනයේ සමරන ඉහත ලිපිනේ පදිංචි කෙනුක තුමන්ජෙත් කරුණාරත්න පුතාට
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නලිනී ජයකොඩි මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන සුනිල් ජයකොඩි සහ නයනා ගණේපොළ යන අයටත් චානක කරුණාරත්න මහතාගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන බී.ජී. කරුණාරත්න සහ කේ.එම්. රාජපක්ෂ යන අයටත් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දිගු කලක් ශාසනික කටයුතු සිදු කිරීමට හැකි වේවායි මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝකෙ සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස නිර්වාණය සාක්ෂාත් කරගනු පිණිස මේ දේශනාව උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං